තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා, ඒ වගේම සිල් මෑණිවරු, ආදරණීය දුවා දරුවෝ හැමදෙනාම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව අද පාඩම සඳහා පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP එඩියුකේෂන් අධ්‍යාපන ආයතනයත් සුසංයෝගයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ උන්නතිය සඳහා ඉදිරිපත් කරනු ලබන ඒ සුවිශේෂ වූ පාඩම් මාලාවේ තවත් විශේෂ පාඩමකට සම්බන්ධ වෙන්නටයි ඔබ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයේ පාලි විෂයේ පළමු ප්‍රශ්න පත්‍රය. එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථ නමින් හැඳින්වෙන ප්‍රශ්න පත්‍රයේ ඒකදේශයක් වශයෙන් සැලකිය හැකි අභිධම්මත්ත සංග්‍රහ නම් වූ කෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන 31 වන පාඩමටයි ඔබ සම්බන්ධ වෙන්නේ. ඒතර මීට පෙර පාඩම් වලදී අපි සාකච්ඡා කළා කරුණු කාරණා රාශියක්. ඒ අතර අපි මූලික වශයෙන් අභිධර්මය සම්බන්ධයෙන් ගත්තාම අභිධර්මයේ ආරම්භය සහ විකාශනය පිළිබඳවත්, ඒ වගේම ඉන් අනතුරුව සප්ත ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳවත්, ඒ වගේම ඉන්පසු අභිධම්මත්ත සංග්‍රහය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හඳුනාගෙන අභිධම්මත්ත සංග්‍රහ කෘතිය තුළ අන්තර්ගත පරිච්ඡේද 5ක පමණ ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා සහ කරමින් පවතිනවා. එතකොට මුලින් අපි 4ක් අවසන් කරලා තියෙනවා. දැනට අපි 5 වෙනි පරිච්ඡේදය සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර තවත් ඉදිරියේදී අපිට ඔබ දන්නවා මේ විෂය මාලාව තුළ පරිච්ඡේද 9ක් නැත්නම් සමස්ත කෘතියම අපිට නිර්දේශ ග්‍රන්ථයක් හැටියට නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා දීර්ඝ පාඩම් මාලාවක් හැටියට මේ පාඩම් ටික ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ පාඩම් මාලාවේ 31 වන පාඩමටයි ඔබ අද දවසේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් අපි කල් වේලා ගන්න නැතුව පාඩමට යමු. අපිට අද කතා කරන්න තියෙන්නේ මේ 5 වෙනි පරිච්ඡේදයේ 54 වන ඡේදය සිට ඉදිරියට ඇති ඡේද කිහිපයක් සම්බන්ධයෙන්. ඒතර මේක කලින් පාඩමත් එක්ක සම්බන්ධයි. එනිසා අපි බලමු අර්ථය ගලපගන්නේ කලින් අදහසත් එක්ක සම්බන්ධ කරලා. තස්මින් නිරුද්ධාවසානේ තස්මින් නිරුද්ධාවසානේ තස්සානන්තරමේව තථා ගහිතං ආලම්බන මාරබ්බ සවත්තුකං අවත්තුක මේවවා යතාරහං අවිජ්ජානුසය පරික්කිත්තේන තණ්හානුසය මූලකේන සංකාරේන ජනීයමානං සම්පයුත්තේහි පරිග්ගයිහමානං සහජාතාන මදිට්ඨාන භාවේන පුබ්බංගම භූතං භවන්තර පටිසන්ධාන වශයෙන් පටිසන්ධි සංකාත මානසං uppajjamaana මේව පතිට්ඨාති භවන්තරේ. ඒකට දීර්ඝ ඡේදයක්. අපි නැවත කියවමු. තස්මින් නිරුද්ධාවසානේ තස්සානන්තරමේව තථා ගහිතං ආලම්බන මාරබ්බ සවත්තුකං අවත්තුක මේවවා යතාරහං අවිජ්ජානුසය පරික්කිත්තේන තණ්හානුසය මූලකේන සංකාරේන ජනීයමානං සම්පයුත්තේහි පරිග්ගයිහමානං සහජාතාන මදිට්ඨාන භාවේන පුබ්බංගම භූතං භවන්තර පටිසන්ධාන වශයෙන් පටිසන්ධි සංකාත මානසං uppajjamaana මේව පතිට්ඨාති භවන්තරේ. අපි බලමු මෙහි අර්ථය. තස්මින් නිරුද්ධාවසානේ තස්මින් නිරුද්ධාවසානේ කියන කී අදහස් කරේ. දැන් අපි චුති චිත්තය ගැන තමයි පහුගිය පාඩමේ මේ කොටස අවසන් කරේ. එතකොට ඒ අදහසත් එක්ක මේක සම්බන්ධ වෙනවා. තස්මින් නිරුද්ධාවසානේ ඒ
චුතිසිත නිරුද්ධ වී අවසානයේ කියන එකයි මෙතන තස්මින් නිරුද්ධාවසානයේ කියන එක අදහස් කරන්නේ. ඒ චුතිසිත නිරුද්ධ වී අවසානයේහි තස්සානන්තරමේව ඒ චුතිසිතට අනතුරුව තථා ගහිතං එසේ ගන්නා ලද එසේ ගන්නා ලද ආලම්බන මාරබ්බ අරමුණ විෂය කොටගෙන සවත්තුකං වස්තු සහිත වූ හෝ අවත්තුකං වස්තු රහිත වූ හෝ යතාරහං සුදුසු පරිද්දෙන් මේක ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. සුදුසු පරිද්දෙන් අවිජ්ජානුසය පරික්කිත්තේන අවිද්‍යා අනුසය විසින් පරික්කිත්තේන පිරිවරණ ලද අවිද්‍යාව නැමැති අනුසය ධර්මයේ විසින් පිරිවරණ ලද තණ්හානුසය මූලකේන තෘෂ්ණාව නැමැති අනුසය මුල් කොටගත් සංකාරේන කුසල කුසල කර්මයන් විසින් ජනීයමානං උපදවනු ලබන ජනීයමානං උපදවනු ලබන සම්පයුත්තේහි පරිග්ගයිහමානං සම්ප්‍රයුක්ත වශයෙන් පිරිවරා ගන්නා ලද සහජාතාන මදිට්ඨානං භාවේන සහජාත බැවින් එත එකට උපන් බැවින් අදිට්ඨාන භාවේන ප්‍රධාන වූ පිහිට වූ භූතං පුබ්බංගම භූතං පූර්වාංගම වූ භවන්තර පටිසන්ධාන වශයෙන් පස්චිම භවයේ ප්‍රතිසන්දි වශයෙන් පස්චිම භවයේ ප්‍රතිසන්දි වශයෙන් පටිසන්දි සංකාතං ප්‍රතිසන්දිය යැයි ප්‍රකාශ කරන ලද මානසං සිත uppajjamaනමේව උපදින්නේම භවන්තරේ ඊළඟ භවයේ නැත්නම් අන්‍ය භවයෙහි පතිට්ඨාති පිහිටන්නේය. එතකොට චුතිසිත අවසන් වෙලා ඊළඟ භවය තුළ සිත චිත්ත සංතානයක් නිර්මාණය වෙන ආකාරය තමයි මේ ඡේදය තුලින් පැහැදිලි කරන්නේ. බලමු ඊළඟට මරණාසන්න වීතියං පනෙත්ත මන්දප්පවත්තානි පංචේව ජවනානි පාටිකංකි තබ්බානි තස්මා යදා පච්චුප්පන්නා ලම්බනේ ස්වාපාත මාගතේසු දරන්තස්වේව මරණං හෝති තදා පටිසන්ධි භවංගානම්පි පච්චුප්පන්නා ලම්බන්තා ලබ්භතීති කତ୍වා කාමාවචර පටිසන්ධියා චද්වාර ගහිතං කම්ම නිමිත්තං ගති නිමිත්තංච පච්චුප්පන්න මතීත මාලම්බනං වා උපලබ්බති. අපි පෙර සාකච්ඡා කරපු ඡේදේ වගේම ටිකක් දීර්ඝ ඡේදයක්. අපි බලමු අර්ථ ගලප ගන්න. එත්තපන අපි වචන ටික හදාගමු. එත්තපන මරණාසන්න වීතියං. එත්තපන මරණාසන්න වීතියං. අංක 2. එත්තපන මරණාසන්න වීතියං මන්දප්පවත්තානි පංචේව ජවනානි පාටිකංකි තබ්බානි පංචේව ජවනානි පාටිකංකි තබ්බානි තස්මා පච්චුප්පන්නා ලම්බනෙස්වා පාතමාගතේසු තස්මා
ඒ නිසා තස්මා පච්චුප්පන්නා ලම්බනේසු ආපාත මාගතේසු පච්චුප්පන්නා ලම්බනේසු ආපාත මාගතේසු අංක 7 ආපාත මාගතේසු දරන්තස්සේව ධාරෙන් තස්සේව අංක 8 ධාරෙන් තස්සේව යදි මරණං හෝති යදි මරණං හෝති අංක 9 මරණං හෝති යදි මරණං හෝති තදා පටිසන්ධි භවංගානම්පි තදා පටිසන්ධි භවංගානම්පි තදා පටිසන්ධි භවංගානම්පි පච්චුප්පන්නා ලම්බනතා කොළහ පච්චුප්පන්නා ලම්බනතා ලබ්භතීති කତ୍වා කාමාවචර පටිසන්ධියං ලබ්භතීති කତ୍වා කාමාවචර පටිසන්ධියං අංක 13 කාමාවචර ලබ්භතීති කତ୍වා කාමාවචර පටිසන්ධියං චද්වාර ගහිතං කම්ම නිමිත්තං චද්වාර ගහිතං කම්ම නිමිත්තං චද්වාර ගහිතං කම්ම නිමිත්තං ගති නිමිත්තංච පච්චුප්පන්නං ගති නිමිත්තංච පච්චුප්පන්නං ගති නිමිත්තංච පච්චුප්පන්නං අතීත මාලම්බනං උපලබ්බති අතීත මාලම්බනං 17 උපලබ්බති 18 මේ විදිහට අපිට මේකේ අර්ථය ගලප ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් එතකොට අපි බලමු එකින් එක වචන ටික අරගෙන මරණාසන්න වීතියං. ඊට කලින් අපි අංක 1 පනෙත්ත එත්ත පන මෙහි වනාහි මරණාසන්න වීතියං මරණාසන්න චිත්ත වීතියෙහි මන්දප්පවත්තානි මද වශයෙන් පැවතියා වූ පංචේව ජවනානි ජවන්සිත 5 දෙනාම පාටිකංකි තබ්බානි කැමැති විය යුත්තාහ තස්මා ඒ නිසා පච්චුප්පන්නා ලම්බනේ ස්වාපාත මාගතේසු කර්ම නිමිති වශයෙන් වර්තමාන අරමුණ හමු වූ කල්හි පච්චුප්පන්නා ලම්බනේ ස්වාපාත මාගතේසු කර්ම නිමිති වශයෙන් වර්තමාන අරමුණ හමු වූ කල්හි දරන්තස්සේවච ඒ වර්තමාන අරමුණු දරණ කල්හිම යදි මරණං හෝති මරණය සිදුවේද තදා එකල්හි පටිසන්ධි භවංගානම්පි ප්‍රතිසන්ධි භවංගයන්ගේද පච්චුප්පන්නා ලම්බනං වර්තමාන අරමුණු වලද ලබ්භතීති කତ୍වා ඒ අරමුණු ලැබේ යයි කତ୍වා කියා කාමාවචර පටිසන්ධියං කාමාවචර ප්‍රතිසන්ධියක් චද්වාර ගහිතං ద్వාර හයෙන් ගන්නා ලද
කම්ම නිමිත්තං කර්ම නිමිත්තද ගති නිමිත්තංච ගති නිමිත්තද පච්චුප්පන්න වර්තමාන අරමුණද අතීත ආලම්බනං අතීත අරමුණද උපලබ්ධති ලැබේ. එතකොට මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ වර්තමාන අරමුණ ඒ වගේම අනාගත අරමුණ සම්බන්ධ වෙන ආකාරය ගැන තමයි මෙතනදී විශේෂයෙන් කතා කරන්නේ. ඊළඟට කම්මම්පන අතීතමේව තංච මනෝද්වාර ගහිතං තානිපන සබ්බානිපි පරිත්ත ධම්ම භූතේනවා භූතානේවා ලම්බනානි වාති වේදි තබ්බං. කම්මංපන කර්මය වනාහි අතීතමේව අතීත ලෙසම ලැබේ. තංච එයද මනෝද්වාර ගහිතං මනෝද්වාරයෙන් ගන්නා ලද අරමුණ සමග පවතී. තානිපන සබ්බානිපි ඒ සියල්ලම පරිත්ත ධම්ම භූතානේව කාමාවචර ධර්ම වූ ආලම්බනානි අරමුණු ලෙස ආලම්බනානීති අරමුණු ලෙස වේදිතබ්බං දත යුතුය. රූපාවචර පටිසන්ධියාපන පඤ්ඤත්ති භූතං කම්ම නිමිත්ත මේවාලම්බනං හෝති. රූපාවචර පටිසන්ධියාපන පඤ්ඤත්ති භූතං කම්ම නිමිත්ත මේවාලම්බනං හෝති. තථා ආරුප්ප පටිසන්ධියාච මහග්ගත භූතං පඤ්ඤත්ති භූතංච කම්ම නිමිත්ත මේව යතාරහං ආලම්බනං හෝති. අසඤ්ඤ සත්තානං පන ජීවිත නවකමේව පටිසන්ධි භාවේන පතිට්ඨාති. තස්මා තේ රූප පටිසන්ධිකා නාම. එතන ප්‍රතිසන්ධිය පිළිබඳව තවදුරටත් විග්‍රහ කිරීමක් මෙතන අපිට හමු වෙන්නේ. එතන බලන්න රූපාවචර පටිසන්ධියාපන රූපාවචර ප්‍රතිසන්ධියට වනාහි රූපාවචර ප්‍රතිසන්ධියාපන රූපාවචර ප්‍රතිසන්ධියට වනාහි පඤ්ඤත්ති භූතං ප්‍රඥප්ති වූ ප්‍රඥප්ති භූත වූ ප්‍රඥප්ති භූත වූ ප්‍රඥප්ති භූත වූ කම්ම නිමිත්ත මේව කම්ම නිමිත්ත මේව කර්ම නිමිත්තම කර්ම නිමිත්තම ආලම්බනං හෝති. ආලම්බනං හෝති අරමුණ වෙයි. ආලම්බනං හෝති අරමුණ වෙයි. තථා ආරුප්ප පටිසන්ධියාච තථා එසේම ආරුප්ප පටිසන්ධියාච අරූපාවචර ප්‍රතිසන්ධියට එසේම අරූපාවචර ප්‍රතිසන්ධියට මහග්ගත භූතං අංක 6 මහග්ගත භූතං පඤ්ඤත්ති භූතංච මහග්ගත භූතං මහග්ගත භූතං මහග්ගත වූද පඤ්ඤත්ති භූතංච ප්‍රඥාප්ති වූද පඤ්ඤත්ති භූතංච කම්ම නිමිත්ත මේව කර්ම නිමිත්තම 7 8 කර්ම නිමිත්තම කම්ම නිමිත්ත මේව කර්ම නිමිත්තම යතාරහං ආලම්බනං හෝති. සුදුසු පරිදි 9 ආලම්බනං හෝති අරමුණු වෙයි. සුදුසු පරිදි අරමුණු වෙයි. අසඤ්ඤ සත්තානං පන අසඤ්ඤී සත්වයන්ට වනාහි ජීවිත නවකමේව
ජීවිතේන්ද්‍රය ප්‍රදාන නවකයම. ජීවිත නවකමය. ජීවිතේන්ද්‍රය ප්‍රදාන නවකයම පටිසන්ධි භාවේන පතිට්ඨාති. ප්‍රතිසන්ධි භාවයෙන් පතිට්ඨාති පිහිටයි. තස්මා ඒ නිසා තේ ඔව්හු රූප පටිසන්ධිකා නාම රූපයම ප්‍රතිසන්ධි කොට ඇත්තෝ නමින් හඳුන්වති. එතකොට රූප පටිසන්ධික නමින් හඳුන්වන මොකද හේතුව මේ රූපාවචර ප්‍රතිසන්ධියක් ලබන සෑම ආකාරයකම රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා එයයි හැඳින්වීම සඳහා විශේෂ නාමයක් භාවිත වෙනවා රූපාවචර ප්‍රතිසන්ධිකයෝය කියන නම. හරි අපි යමු ඉස්සරහට. ආරුප්පා ආරුප්ප පටිසන්ධිකා නාම සේසා රූපාරූප පටිසන්ධිකා ආරුප්ප චුතියා හොಂತಿ හෙට්ටිමාරුප්ප වජ්ජිතා පරමාරුප්ප සන්දීච තථා කාමේති හේතුකා. ତර මෙතන 58 සහ 59 කියන කොටස් දෙක ආරුප්පා ආරුප්ප පටිසන්ධිකා නාම සේසා රූපාරූප පටිසන්ධිකා කාරණා දෙකක් කියනවා. ආරුප්පා අරූපාවචරයෝ. මෙතන ආරුප්පා කියන පළවෙනි එක ආරුප්පා ආරුප්ප පටිසන්ධිකා නාම. ආරුප්පා ආරුප්ප පටිසන්ධිකා නාම. ආරුප්ප පටිසන්ධිකා නාම. ඊළඟට සේසා. සේසා රූපාරූප පටිසන්ධිකා. රූපාරූප පටිසන්ධිකා. ආරුප්ප චුතියා පරං ආරුප්ප චුතියා අංක 5 පරං අංක 6 ආරුප්ප චුතියා පරං හෙට්ටිමාරුප්ප වජ්ජිතා හෙට්ටිමාරුප්ප වජ්ජිතා අංක 7 හෙට්ටිමාරුප්ප වජ්ජිතා ආරුප්ප සන්දිච ආරුප්ප සන්දිච ආරුප්ප සන්දිච කාමේ තිහේතුකා සන්දිච තථා තථා කියන වචන මුලින් ගමු. තථා 9 එසේම කාමේ තිහේතුක සන්දිච කාමේ තිහේතුක 11 කාමේ තිහේතුක සන්දිච 12 තිහේතුක සන්දිච. හරි දැන් අපි බලමු මේකේ අර්ථ කොහොමද ගලපගන්නේ කියලා. ආරුප්පා ආරුප්ප පටිසන්ධිකා නාම සේසා රූපාරූප පටිසන්ධිකා ආරුප්ප චුතියා හොಂತಿ හෙට්ටිමාරුප්ප වජ්ජිතා පරමාරුප්ප සන්දීච තථා කාමේ ති හේතුකා. ආරුප්පා මෙතන ආරුප්පා කියලා කියන්නේ අරූපාවචර. අරූපාවචරයෝ ආරුප්ප පටිසන්ධිකා නාම අරූපාවචර ප්‍රතිසන්දීහු නම් වෙති. රූපාවචරයෝ රූපාවචර ප්‍රතිසන්ධි කිව්වා වගේ මෙතනදී අරූපාවචර සිත් පදනම් කරගෙන උපත ලබන අය අරූපාවචර ප්‍රතිසන්ධිකයෝ කියන නමින් හඳුන්වනවා. සේසා අවශේෂ අවශේෂ අය රූපාරූප පටිසන්ධිකා රූපාරූප කියන දෙකෙන් පිළිසිඳගත් නැහෙන් රූපාරූප ප්‍රතිසන්ධිකයෝ කියන නමින් හඳුන්වනවා. ආරුප්ප චුතියා පරං අරූපාවචර චුතියකට පස්සේ හෙට්ටිමාරුප්ප වජ්ජිතා මත්තෙහි අරූපාවචර වර්ජිත වූ ආරුප්ප සන්දිච අරූපාවචර ප්‍රතිසන්දියද තථා එසේම කාමේ කාම භවයන්හි
ති හේතුකා සන්ධිච ත්‍රි හේතුක ප්‍රතිසන්දියද හොಂತಿ වෙති. එතන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන ආකාරය ආරූප විදිහට ගත්තම අරූපාවචර වශයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන ආකාරය පිළිබඳව තමයි එතනදී විග්‍රහ කරනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඊළඟට රූපාවචර චුතියා හේතු රහිතා සියුම් සබ්බා කාමාති හේතුම් හා කාමේ ස්වේවච පනේතරා අයමෙත්ත චුති පටිසන්ධික්කමෝ. රූපාවචර චුතියා අහේතු රහිතා සියුම් අහේතු රහිතා සියුම් ති හේතුම් හා සබ්බා ඒව ති හේතුම් හා සබ්බා ඒව සියුම්. ආපහු මේක ගන්න ඕන. අංක 7 සියුම්. ඉතරාපන කාමේස්වේව ඉතරාපන කාමේස්වේව එත්ත අයං චුති පටිසන්ධික්කමෝ. එත්ත අයං චුති පටිසන්ධික්කමෝ. අපිට ඔය විදිහට මේක ගලප ගන්න පුළුවන්කම තියෙනවා. රූපාවචර චුතියෙන් පසුව අහේතු රහිතා කියන අදහස් කරන්නේ අහේතුක ප්‍රතිසන්දි රහිත වූ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ද්වි හේතුක සහ ත්‍රි හේතුක ප්‍රතිසන්දි සියුම් වෙති. කාම ති හේතුම් හා කාමාවචර ති හේතුක සිත් වලින් පසුව සබ්බා ඒව සියලු ප්‍රතිසන්දි සියුම් වෙයි. සුදුසු පරිද්දෙන් සිදුවේ කියන සියුම් කියන සුදුසු පරිද්දෙන් සිදුවේ. ඉතරාපන අනෙක් තැන්හි වනාහි කාමේස්වේව කාම භවයෙහිම ත්‍රි හේතුකාදී ප්‍රතිසන්දි සිදු වෙති. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දි සිද්ධ වෙන ආකාරය තමයි පැහැදිලි කරන්නේ. අවසාන වශයෙන් මෙතන කියනවා අයමෙත්ත චුති පටිසන්ධික්කමෝ. එත්ත අයං චුති පටිසන්ධික්කමෝ. එත්ත මේ වීති මුක්ත සංග්‍රහයෙහි අයං මෙය චුති පටිසන්ධික්කමෝ. චුති ප්‍රතිසන්ධි ක්‍රමයයි. චුති ප්‍රතිසන්ධි න්‍යායයි. එතකොට චුති ප්‍රතිසන්ධි ක්‍රමයේ පිළිබඳව විග්‍රහය තමයි මෙතනින් ඉදිරිපත් වෙන්නේ. ඊළඟට ඉච්ඡේවං ගහිත පටිසන්ධිකානම් පන පටිසන්ධි නිරෝධාන්තරතෝ පබූති තමේවා ලම්බන මාරබ්බ තදේව චිත්තං යාව චුති චිත්තුප්පාදා අසති වීති චිත්තුප්පාදා භවස්ස අංග භාවේන භවංග සන්තති සංකාතං මානසං අබ්බොච්චින්නං නදී සෝතෝ විය පවත්තති පරියෝසානේව චවන වශයෙන් චුති චිත්තා හොත්වා නිරොජ්ජති. ඉච්ඡේවං මෙසේ
ඉච්ඡේවං මෙසේ ගහිත පටිසන්ධි කාණං ගන්නා ලද ප්‍රතිසන්ධි ඇත්තවුන්ගේ නිරෝධාන්තරතෝපභූති නිරෝධාන්තරතෝපභූති නිරෝධාන්තරේහි පටන් තමේ වාලම්බන මාරබ්බ එම අරමුණම මුල් කොටගෙන තමේව චිත්තං එම විපාක සිතම යාව චුතිචිත්තුප්පාදා යම්තාක් චුතිසිතේ හට ගැනීම දක්වා යාව චුතිචිත්තුප්පාදා චුතිසිතේ උපත දක්වා වීති චිත්තුප්පාදේ අසති වීතිසිතේ උප්පත්තියක් අසති නැති කල්හි භවස්ස අංග භාවේන ඒ භවයෙහි අංගයක් වශයෙන් භවංග සන්තති සංකාතං භවාංග සන්තතියයි කියන ලද නදී සෝතෝ විය ගංගා ප්‍රවාහයක් මෙන් අබ්බොච්චින්නං වේව නොකැඩී නොබිඳීම අවිච්ඡින්නවම පවති පරියෝසානේව අවසානයෙහිද චවන වශයෙන් චුති වශයෙන් චුතිචිත්තං හුත්වා චුතිචිත්තයක් බවට පත්ව චුතිචිත්තං හුත්වා චුතිචිත්තයක්ව නිරුද්ධති නිරුද්ධ වේ. තොර චුතිසිතෙහි නිරුද්ධ භාවයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමයි එතනින් කතා කරන්නේ. තතෝ පරංච පටිසන්ධාදයෝ රතචක්කමිව යතාක්කමං ඒව මේව පරිවත්තන්තා පවත්තන්ති. පටිසන්ධි භවංග වේතියෝ චුතිචේ තථා භවන්තරේ පුනසන්ධි භවංග මිච්ඡයං පරිවත්තති චිත්ත සන්තති. ඉති අභිධම්මත්ත සංඝහේ වීතිමුත්ත සංඝහ විභාගෝ නාම පංචමෝ පරිච්ඡේදෝ. ඒතර මේ පස්වෙනි පරිච්ඡේදයේ අවසානය තමයි මෙතනියන් සනිටුහන් කරන අපි බලමු. තතෝ පරංච කියන්නේ අපි බලමු පිළිවෙල ගන්න. තතෝ පරංච 1 තතෝ පරංච පටිසන්ධාදයෝ රත චක්කමිව පටිසන්ධාදයෝ රත චක්කමිව පටිසන්ධාදයෝ රත චක්කමිව යතාක්කමං පරිවත්තන්තා යතාක්කමං පරිවත්තන්තා යතාක්කමං පරිවත්තන්තා පරිවත්තන්තා පවත්තන්ති 6 පවත්තන්ති ඒව මේව පරිවත්තන්තා අපි ඒව මේව කියන එක අරගෙන ඉදිමු. යතාක්කමං ඒව මේව පරිවත්තන්තා පවත්තන්ති. ඒ පිළිට ගත්තම හරි. ඊළඟට ඉහ චේහ ඉහ පටිසන්ධි භවංග වීතියෝ ඉහ පටිසන්ධි භවංග වීතියෝ චුති යතා තතහා පුන චුති යතා තතහා පුන චුති යතා තථා අංක 4 තථා පුන නැවත භවන්තරේ සන්ධි
භවංගමිති. භවන්තරේ 6 භවන්තරේ සන්ධි 7 භවංගමිති 8 සන්ධි භවන්තරේ සන්ධි භවංගමිති අයං චිත්ත සන්තති අයං චිත්ත සන්තති අයං චිත්ත සන්තති පරිවත්තති 11 අයං චිත්ත සන්තති පරිවත්තති මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඉති යනුවෙන් අභිධම්මත්ත සංඝහේ වීතිමුත්ත සංඝහ විභාගෝ නාම පංචමෝ පරිච්ඡේදෝ. අප බලමු තතෝ පරංච ඉන් අනතුරුව පටිසන්ධාදයෝ ප්‍රතිසන්ධි ආදිය රත චක්කමිව රත චක්‍රයක් මෙන් කරත්ත රෝදයක් වගේ යථාක්කමං පිළිවෙලින් ඒවමේව එසේම පරිවත්තන්තා පෙරලෙන්නාහු පවත්තන්ති පෙරලෙමින් පවති. ඉහ මේ භවයෙහි පටිසන්ධි ප්‍රතිසන්ධියද භවාංගයද වීතියෝ චිත්ත වීතියහුද චුති චිත්තේද යන මේවා යතා යම්සේද තතා එසේම පුන නැවත භවන්තරේ අන්‍ය භවයෙහි සන්ධින් ප්‍රතිසන්ධියද භවංගමිති භවංගයද අයං චිත්ත සන්තති මේ චිත්ත සන්තතිය පරිවත්තති පෙරලෙයි. එතකොට මේ ආත්ම භාවයේ කොහොමද මේ චිත්ත සන්තතිය වෙනස් වෙන්නේ? එසේම ඊළඟ භවයේදීත් මේ විදිහට මේ චිත්ත සන්තතිය වෙනස් වෙනවා කියන කාරණාව තමයි අවසාන වශයෙන් අවධාරණය කරන්නේ. එතකොට මෙතකින් සමාප්ත වෙනවා මේ පස්වෙනි පරිච්ඡේදය. ඒ නිසා එතන පැහැදිලි කිරීමක් කරනවා. ඉති යනුවෙන් අභිධම්මත්ත සංඝහේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි වීතිමුත්ත සංඝහ විභාගෝ නාම වීතිමුත්ත සංඝහ විභාග නම් පංචමෝ පරිච්ඡේදෝ පස්වෙනි පරිච්ඡේදයයි. පස්වෙනි පරිච්ඡේදය අවසන් බව තමයි ඒ ප්‍රකාශයෙන් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පටිසංඛාය පනේ තමද්දුවං අධිගන්්වා පද මච්චුතං බුදා සුසමුච්චින්න සිනේහ බන්ධනා සමමෙස්සන්ති චිරාය පුබ්බතා. ඒතං පන මේ වනාහි අද්දුහං කියන්නේ අනිත්‍යයි. ඒතං පන අද්දුහං මේ වනාහි අනිත්‍යයි. පටිසංකාය බුධා පටිසංකාය ප්‍රත්‍යවේක්ෂා කොට බුධා නුවණැත්තෝ පටිසංකාය ප්‍රත්‍යක්ෂා කොට බුද්ධා ප්‍රඥාවන්තයෝ නැත්නම් නුවණැත්තෝ චිරාය බොහෝ කාලයක් චිරාත් කාලයක් නැත්නම් බොහෝ කාලයක් සුබ්බතා මනාව අංක 7 මනාව අවවාද කළ යුතු හේයින් සුබ්බතා මනාව අවවාද කළ යුතු හේයින් අච්චුතං චුති භාවයට පත් නොවන අච්චුතං පදං කියන අදහස් කරන්නේ අච්චුතං පදං නිර්වාණය අධිගන්්වා අච්චුතං පදං නිර්වාණය අධිගන්්වා අධිගමනය කොට නැත්නම් අවබෝධ කොටගෙන
අධිගන්්වා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොටගෙන සුසමුච්චින්න සිනේහ බන්ධනා සුසමුච්චින්න සිනේහ බන්ධනා බැඳීම් රහිතව සුසමුච්චින මනාකොට සිඳින ලද බැඳීම් සහිතව සමං පස්සන්ති සම මෙස්සන්ති සමං එස්සන්ති සමං නිරුපාදිශේෂ නිර්වාණයට එස්සන්ති පැමිණෙති නිර්වාණ අධිගමයට පත්වෙති කියන කාරණාව. ඊට පස්සේ 6 වෙනි පරිච්ඡේදයේ ආරම්භක ගාථාව 6 වෙනි පරිච්ඡේදයේ ආරම්භක ගාථා අපිට හම්බ වෙන්නේ එත්තාවතා විභත්තාහි සප්ප බෙහෙදා පවත්තිකා චිත්ත චේතසිකා ධම්මා රූපං දානි පවුච්චති. මේ රූපේ පිළිබඳව කරන විග්‍රහයක් හැටියට අපිට මෙතන හඳුනා ගන්න පුළුවන් පළවෙනි ගාථාව තුල පෙර පරිච්ඡේදයට සහ ඊළඟට දැන් ආරම්භ වෙන 6 වෙනි පරිච්ඡේදයට සම්බන්ධීකරණය ඇති කරන ගාථාව හැටියට අපි දැක්කා සෑම පරිච්ඡේදයක් අවසානයේදී මේ වගේ ආරම්භක ගාථාවේදී පෙර පරිච්ඡේදය සහ ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන පරිච්ඡේදය සම්බන්ධයෙන් වූ කරුණු කාරණා කීපයක් පැහැදිලි කරන ආකාරය අපිට දැක් ගන්න ලැබුණා. ඒතර මෙතනත් අන්න ඒ වගේ තමයි මෙතන පැහැදිලි කිරීමක් කරන්නේ සප්ප බේදප්පවත්තිකා. අපි බලමු සප්ප බේදප්පවත්තිකා පළවෙනි වචනය සප්ප බේද පවත්තිකා සප්ප බේදප්පවත්තිකා චිත්ත චේතසිකා ධම්මා චිත්ත චේතසිකා ධම්මා එත්තාවතා අංක 3 එත්තාවතා හි විබත්තා 4 5 ඉදානි රූපං පවුච්චති ඉදානි රූපං පවුච්චති. එතකොට චිත්ත චෛසික ධර්ම පිළිබඳව මීට පෙර සාකච්ඡා කළා. දැන් ඉතින් රූප පරමාර්ථය සතර පරමාර්ථ අතරින් රූප පරමාර්ථය සම්බන්ධයෙන් ප්‍රවේශයක් විදිහට තමයි මේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි ගාථාව තුළින් ප්‍රවේශය ලබා ගන්නෙ. අපි බලමු සප්ප බේදා පවත්තිකා. කියන්නේ ප්‍රභේද සහිතව පවතිනා වූ පැවතියා වූ සප්ප බේදත් පවත්තිකා. චිත්ත චේතසිකා ධම්මා චිත්ත සහ චෛසික ධර්මයන්. එතකොට අපි අභිධම්මත් සංග්‍රහයේ මුල් කොටස්වලදී ඔබට මතක ඇති සිත් පිළිබඳව අපි කතා කරා ප්‍රභේද වශයෙන් 89ක් 121ක් බවට පත් වෙනවා. ඊළඟට මේවා කුසල අකුසල විපාක ආදී වශයෙන් ප්‍රභේදගත වෙනවා. ඒකයි මෙතන කිව්වේ සප්ප බේදා බේදප්පවත්තිකා. ප්‍රභේද වශයෙන් පවත්නා වූ චිත්ත චේතසිකා ධම්මා චෛසික ධර්ම. ඒතකොට චෛසික ධර්මනුත් අපි මේ විදිහට ඉගෙන ගත්තා. චෛසික 52 පිළිබඳව අඤ්ඤ සමාන චෛසික ඒ වගේ චෛසික ප්‍රභේදයන් පිළිබඳව අපි සාකච්ඡා කළා 52 විවිධ කොටස් වලට බෙදලා. එතකොට ඒ ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට චිත්ත චෛසිකා ධම්මා එත්තාවතා මෙපමණකින් කියලා කිව්වේ මේ පස්වන පරිච්ඡේදයෙන්. එතකොට ප්‍රභේද වශයෙන් වූ චිත්ත සහ චෛසික ධර්මයන් මෙපමණකින් නැත්තම් පස්වෙනි පරිච්ඡේදයෙන් විභත්තා විභාග කරන ලද්දේද
විභාග කරන ලද්දේද එහෙයින් ඉදානි දැන් කියන්නේ මේ 6 වෙනි පරිච්ඡේදයේදී ඉදානි රූපං රූප පරමාර්ථය පිළිබඳව පෞච්චති ප්‍රකාශ කරනු ලැබේ. නැත්නම් කියනු ලැබේ. එතකොට අභිධම්මත්ත සංග්‍රහයේ පළවෙනි පරිච්ඡේදයේ සිට පස්වෙනි පරිච්ඡේදයේ දක්වා කොටස් වලින් විශේෂයෙන් කරුණු කාරණා වශයෙන් බෙදා දක්වමින් සාකච්ඡා කළේ චිත්ත පරමාර්ථය සහ චෛසික පරමාර්ථය කියන පරමාර්ථ දෙක සතර පරමාර්ථ අතරින්. එතකොට දැන් 6 වෙනි පරිච්ඡේදයේ සිට 9 වෙනි පරිච්ඡේදය දක්වා විග්‍රහ කරන්නේ රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය කියන අවශේෂ වූ පරමාර්ථ ධර්මයන් දෙක පිළිබඳව. එතකොට ඒ කාරණාව තමයි මෙතනදී ගලපන්නේ එත්තාවතා විබත්තාහි සප්ප ભેද පවත්තිත්කා ප්‍රභේද සහිතව පැවතියා වූ චිත්තචෛසිකා ධම්මා චිත්තචෛසික ධර්මයන් එත්තාවතා මෙපමණකින් දක්වන ලද්දේද විභත්තා බෙදා දක්වන ලද්දේත ඉදානි දැන් රූපං රූප පරමාර්ථය පිළිබඳ පෞච්චති ප්‍රකාශ කරනු ලැබේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට සමුද්දේසා විභාගාච සමුට්ඨානා කලාපතෝ පවත්තික්කමතෝ චේති පංචදා තත්ත සංගහෝ. එතකොට මේ පරිච්ඡේදය සකස් වෙන්නේ කොහොමද? මේ පරිච්ඡේදයේ අන්තර්ගතය මොකක්ද කියන එක පිළිබඳව තවදුරටත් කරන විග්‍රහයක් තමයි අපිට මෙතනින් සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු සමුද්දේසා පළවෙනි වචනය සමුද්දේසා විභාගාච සමුද්දේසා විභාගාච සමුට්ඨානා කලාපතෝ සමුට්ඨානා කලාපතෝ පවත්තික්කමතෝ චේති අංක 5 පවත්තික්කමතෝ චේති තත්ත සංගහෝ පංචවිදා තත්ත සංගහෝ පංචවිදා පස්වැදෑරුම් වේ. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. සමුද්දේසා සංක්ෂේපයෙන් දක්වන ලදෙහින් උද්දේශය කියලා කියන්නේ සංක්ෂිප්ත වශයෙන් දක්වන ලදෙහින් සංක්ෂිප්ත වශයෙන් දක්වන ලදෙහින් ඒ වගේම විභාගාච බෙදා දක්වන ලදෙහින් සංක්ෂිප්ත වශයෙන් දක්වන ලදෙහින් විභාගාච බෙදා දක්වන ලදෙහින් සමුට්ඨාන ඒ කර්මය පදනම් කොටගෙන උත්පත්තිය ලදෙහින් කලාපතෝ දශක වශයෙන් චක්ෂු දශකය සෝත දශකය ගාහන දශකය ආදී වශයෙන් කලාප වශයෙන්ද පවත්තික්කමතෝ චේති පවත්නා වූ ක්‍රමය උත්පත්ති ක්‍රමය තත්ත ඒ රූපයෙහි සංගහෝ සංග්‍රහය ඒ රූපයෙහි බෙදා දැක්වීම සංග්‍රහ කිරීම පංචවිදා ආකාර පහකින් දැක්විය හැකිය. ආකාර පහකින් දැක්විය හැකිය. අපි ඉදිරියට බලමු මොනවද ඒ කාරණා කියලා එකින් එක විස්තර කරනවා. ඊළඟට චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං චේති දුවිදම් පේතං රූපං
ඒකාදස විදේන සංඝහං ගච්ඡති. ඔන්න තවත් බෙදීමක් රූප සම්බන්ධයෙන් කරන මෙතන පැහැදිලි කරන්නේ මහා භූතානි චත්තාරි මහා භූතානි චත්තාරි චතුන්නංච මහා භූතානං චතුන්නංච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං චේති. 4 උපාදාය රූපං චේති ද්විදම්පේතං රූපං ද්විදම්පේතං රූපං ඒකාදස විදේන සංඝහං ගච්ඡති. එතකොට මෙතන ඔන්න මේ රූප පරමාර්ථය විවිධ ක්‍රමවලට සංග්‍රහ කෙරෙන ආකාරය ගැන තමයි මෙතන විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. මොකද්ද කියන්නේ? මහා භූතානි මහා භූත රූප චත්තාරි 4 දෙනාද චතුන්නංච මහා භූතානං උපාදාය රූපංච මහා භූත රූප සහ උපාදාය රූප යනුවෙන් ද්විදම්පේතං රූපං මේ ද්විවිධ වූ රූපයන් ඒකාදස විදේන 11 ආකාරයකින් සංඝහං ගච්ඡanti බෙදා දැක්වෙන සංග්‍රහයට පැමිණේ. කතං කෙසේද යත් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු භූත රූපං නම් ඔන්න එකිනෙක විග්‍රහ කරනවා. මෙතන මහා භූත රූප කියලා කිව්වේ පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව සහ වායෝ ධාතුව කියන මේ 4 භූත රූපං නාම භූත රූප නමින් හඳුන්වනවා. 4 මහා භූත රූප. ඊළඟට චක්කුසෝතං ගානං ජීවහා කායෝ පසාද රූපං නාම. මෙතන මහා භූත රූප 4යි. ඊළඟට පසාද රූප 11 ආකාරයකට මේ රූප 28 විග්‍රහ කරනවා කියලා අපි කලින් ප්‍රකාශ කළා. එතකොට ඒකෙන් මහා භූත රූප 4 අපි හඳුනාගත්තා. ඊළඟට මෙතනදී පැහැදිලි කරනවා පසාද රූප. එහෙනම් මොනවද? චක්කු සෝතං ගානං ජීවහා කායෝ පසාද රූපං නාම. එහෙනම් ඔන්න 5යි චක්කු සෝත ගාන ජීවහා කාය කියන 5 ප්‍රසාද රූප. එහෙනම් ප්‍රසාද රූප 5 මෙතන විස්තර කරනවා. එහෙනම් කොහොමද අපි ගන්නෙ? චක්කු පසාදං චක්කුප්පසාදය සෝතප්පසාදය ගහනප්පසාදය ජීවහාප්පසාදය ඊළඟට කායප්පසාදය කියන මේ 5 චක්කුපසාද රූප සෝතපසාද රූප ගහනප්පසාද රූප ඊළඟට ජීවහාපසාද රූප සහ කායප්පසාද රූපය කියන පසාද රූප 5 පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට ඒ විදිහට අපිට පසාද රූප 5 හඳුනා ගන්න පුළුවන්. නම් මහා භූත රූප 4යි පසාද රූප 5යි. එතකොට රූප මේ වෙද්දී අපි රූප 28න් 9ක් පිළිබඳව කතා කරලා තියෙනවා. ඊළඟට රූපං සද්දෝ ගන්ධෝ රසෝ ආපෝ ධාතු වජ්ජිතං භූතත්ත්‍ය සංකාතං පොට්ටබ්බංච ගෝචර රූපං නාම. ඊළඟට ගෝචර රූප ගැන කතා කරනවා. රූපං රූප ඊළඟට සද්දෝ ශබ්දය ඊළඟට ගන්ධෝ ගන්ධ සුවඳ රසෝ රසය රසායතනය ආපෝ ධාතු වජ්ජිතං
ආපෝ ධාතුව හැර භූතත්ත්වේ සංකාතං ආපෝ ධාතුව හැර ඉතිරි භූතත්‍රය නම් පඨවි වායෝ සහ තේජෝ කියන ධාතු තුන සහ ඒ වගේම පොට්ටබ්බං ස්පර්ශය කියන මේවා ගෝචර රූපං නාම ගෝචර රූප නමින් හඳුන්වනවා. ඔන්න ගෝචර රූප තුන්වෙනි කාණ්ඩයේ හැටි රූපවල තුන්වෙනි විභාගය ගෝචර රූප මහා භූත රූප පසාද රූප සහ ගෝචර රූප කියලා ඔන්න අපි කාණ්ඩ තුනක් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. හරි. එතකොට මේ පරිච්ඡේදය තුළ විශේෂයෙන් 6 වන පරිච්ඡේදය තුළ අභිධර්මාර්ථ සංග්‍රහයේ සාකච්ඡා කරන්නේ රූප කලාප සම්බන්ධයෙන්. එතකොට ඒකේ අවසාන වශයෙන් අපි දැක්කා රූප විග්‍රහ කිරීම මූලික වශයෙන් සතර මහා භූත රූප පිළිබඳව අපි හඳුනාගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන්. ඒ වගේම ඊළඟට අපි දෙවනුව හඳුනාගත්තා ප්‍රසාද රූප වශයෙන් චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, ජීවහාපසාද සහ කායප්පසාද වශයෙන් ප්‍රසාද රූප. ඊට පස්සේ අපි තවත් රූප කාණ්ඩයක් පිළිබඳව මේකදී සාකච්ඡා කළා. ඒ විදිහට රූප ප්‍රභේද තුනක් පිළිබඳව අපි කතා කරා. ඊට පෙර ආතුව මේ පාඩමේ තුල එහෙම නැත්නම් අපි රූප කලාප සම්බන්ධයෙන් රූපය සම්බන්ධයෙන් කතා කරන 6 වෙනි පරිච්ඡේදයේ මේ පාඩමේ මුල් කොටස ගත්තොත් එහෙම අපි කතා කරේ 5 වන පරිච්ඡේදයේ අවසාන භාගය. එහෙනම් 5 වන පරිච්ඡේදයේ අවසාන භාගයේදී අපි විශේෂයෙන් කතා කළේ මේ චුතිය සහ ප්‍රතිසන්දිය කියන කාරණාව සම්බන්ධයෙන් කොහොමද චුතිසිත ඊළඟ ප්‍රතිසන්දිය සඳහා ඉවහල් වෙන්නේ කියන කාරණාව තමයි විශේෂයෙන් අද දවසේදී අපේ සාකච්ඡාව බවට පත් වුණේ. එතකොට එතනදී අපි කතා කරා මේ චුති සිතක් ඊළඟ භවය හා ප්‍රතිසන්දිය සඳහා ඉවහල් වෙන්නේ කොහොමද? එතකොට ඒ චුති සිත එක් එක් පුද්ගලයාට අනුරූපීව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ එහි බලපැවැත්ම කොහොමද, ඒක වෙනස් වෙන්නේ කොහොමද ආදී කරුණු කාරණා පිළිබඳව අපි මේ පාඩමේ මුල් කොටසේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඒ නිසා ඒ පිළිබඳව අදහසක් අපිට තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. චුතිය හා ප්‍රතිසන්දිය පිළිබඳ. චුතිය හා ප්‍රතිසන්දිය පිළිබඳ බෞද්ධ අදහස අභිධම්මත්ත සංග්‍රහය ඇසුරෙන් පෙන්වා දෙන්න. එතකොට මේ චුතිය සහ ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් බොහෝ තැන්වලදී ත්‍රිපිටකයේ බොහෝ තැන්වලදී සාකච්ඡා වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවන් ආශ්‍රය කරගෙන විශේෂයෙන් අපෙන් අහන්නේ මේ අභිධම්මත සංග්‍රහය තුළ කොහොමද මේ චුතිය සහ ප්‍රතිසන්දිය කියන කාරණාවන් දෙක ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් කරන්න මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්نين අහනවා අභිධම්මත්ත සංග්‍රහයෙහි වීතිමුත්ත සංග්‍රහ විභාග. වීතිමුත්ත සංග්‍රහ විභාග පරිච්ඡේදයේ අන්තර්ගතය පිළිබඳ විවරණයක් කරන්න. එතකොට අපි දන්නවා 5 වන පරිච්ඡේදය නම් කරලා තිබුණේ වීතිමුත්ත සංග්‍රහ විභාග කියන නමින්. එතකොට මේ චිත්ත වීති වලින් විනිර්මුක්ත වූ සංග්‍රහයක් හැටියට තමයි ඒක ඉදිරිපත් වුණේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ 5 වන පරිච්ඡේදය ගැන නැත්නම් අභිධම්මත්ත සංග්‍රහයේ 5 වන පරිච්ඡේදයේ සාකච්ඡා කළේ මොන වගේ විෂය කාරණාවන්ද කියන එක පිළිබඳව තමයි මෙතනදී අපෙන් ප්‍රශ්න කරන්නේ. එහෙනම් අභිධම්මත්ත සංග්‍රහයේ 5 වන පරිච්ඡේදය තුළ ඉදිරිපත් වෙන කරුණු කාරණා මොනවාද කියන එක පිළිබඳව සංක්ෂිප්ත වශයෙන් විග්‍රහ කිරීමක් මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපේ ගෞරවනීය පොඩි හාමුදුරුවෝ ඒ වගේ මෙහෙන් වහන්සේලා
ආදරණීය දරුවෝ හැමදෙනාම අපි සාකච්ඡා කරපු පාඩමට නැවත නැවතත් අවධානය යොමු කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු එක් රැස් කරගන්න හැටියට සිහිපත් කරමින් අද දවසේදී පාඩම මෙතකින් સમાપ્ત කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නැවත පාඩමකින් අපි හමු වනතුරු සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය